වෙලාව 6 විනාඩි 13යි මේ තමයි හොඳම වෙලාව කියලා හිතනවා අපිට අපේ විශිෂ්ටත්වය ගැන මතක් කිරීම කරන්න. මම ඔබට කලිනුත් කිව්වා ඊයේ දවසේදී රයිගම් ටෙලිස් සම්මානවලදී ලැබූ සම්මාන පිළිබඳව යම් මතක් කිරීමක් ඔබට කරනවා කියලා. ඉතින් වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය බවට පත් වුණා තනමල් විල කොල්ලෙක් නාට්‍ය. ඔබ ආසාවෙන් නොවරදවාම බලපු ඒ වගේම දින ගණන් කර කවද්ද සතියන්තය උදා වෙන්නේ කියලා බලාගෙන හිටපු ටෙලි නාට්‍යයක් බවට පත් වුණා. තනමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය. ඉතින් ජනප්‍රියම ටෙලි නාට්‍ය බවට ඊයේ දවසේදී තීරණයපත් වුණා. ඒ වගේම ජනප්‍රියම නිලිය ශලනිතාරකා මේ සම්මාන දෙකම හම්බ වෙන්නේ ඔබේ මනාපේ. ඔබේ වෝට් එක වැදගත් වුණා මේ සම්මාන දෙකට. එතනින් එහා වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක සහන් උඩුව විදාන අපේ ප්‍රවෘත්ති අංශයේ සහෝදරයා ඒ සම්මානය දිනාගත්තා. ඒ වගේම වසරේ විශිෂ්ටතම දෙමළ ප්‍රවෘත්ති නිවේදිකා චන්ද්‍රිකා ආරම්භගම්, ඒ වගේම විශිෂ්ටතම ළමා වැඩසටහන ඕකේ ආර්ට් පැලට් විදිහට සම්මානය මෙලාන් සුගතදාස ලබා ගනිද්දී විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන බවට පත් වුණේ නව්‍යෝ රයිට්ස් ලක්ෂ්මන් මතුමගල සහ ඩෙනිෂා හර්ෂණී තමයි මේ සම්මානය හිමි කරගත්තේ. ඒ වගේම විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන ජනජීව වේහැල්ල අපේ සහෝදරයා නිෂ්පාදනය කළ එකෝස්ටිකා අන්ලිමිටඩ් වැඩසටහන වෙනුවෙන් ඒ සම්මානය දිනාගත්තා. ගෞරවනීය ප්‍රේක්ෂක ඔබට ඔබේ උසස් රසවින්දනයට සූති නැවත වාරයක් අපි ගෞරවනීය ප්‍රේක්ෂකයන්ට 100,000 වාරයක් සූතිවන්ත වෙනවා. මේ සියල් සම්මාන පිටුපසේ ඉන්නේ ඔබ කියන කාරණේ අපි නැවත නැවතත් සිහිපත් කරමින්. අබ්‍රා. Right, Samira. Just like Samira mentioned, last evening was a very eventful evening as the Raigam Tele Awards ceremony took place and various very talented artists, producers, anchors and so many more individuals were awarded for their immense hard work that they put into excelling their careers. So we congratulate these artists, and just like that, there were various artists who work at the Independent Television Network and are involved with the Independent Television Network who were awarded these awards as well. And most importantly, we would like to let you know, the viewers, that we are so very grateful to you and thank you, as this would have not been possible without your votes and without your love for these talented artists. Let's now take a look at the very latest from the newspapers. Samira? අපේ රටේ ජනතාවට හොඳ උසස් රසවින්දනයක් තියෙනවා කියලා ඊයේ දවසේ ඊයේ රාත්‍රියේ අපිට තේරුණා. ඉතින් ඒ ගැන අපි ආපහු පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ බලමු අපි අපේ රටේ මිනිස්සු කනවා බොනවද, කොහොමද තත්ත්වයේ, පොළට ගියාම බඩුමුට්ටු ගණන් වැඩිද තියෙනවද, පොල් ගණන් වැඩි කියලා කියනවා. ඒ වගේම හාල් ගන්න ගියාම හාල් හිඟයක් තියෙනවා කියලා කියනවා. කෙසේ නමුත් අද මව්බිම වාර්තා කරනවා සහල් හිඟය බොරුවක් කියලා. බන්දුල ගුණවර්ධන ඇමතුමා තමයි කියන්නේ. අද මේ පිළිබඳව වාර්තාව මෙහෙම අරගෙන එනවා. රට තුල සහල් හිඟයක් මවාපාමින් අර්බුදයක් ඇති කිරීමට කූට උපක්‍රමයක් දියත් වුවද රට තුල කෘත්‍රිමව සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත්, ඒ වගේම කිසිදු හේතුවක් මත සහල් මිල වැඩි නොකරූ බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා. දෛනික සහල් අවශ්‍යතා සපුරාලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය මත සහල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කිරීමට සිදුවන බවත් ඇමතිවරයා සිකුරාදා තිබුණ මාධ්‍ය හමුවේදී සඳහන් කරනවා. සහල් හිඟය බොරුවක් කියලා තමයි බන්දුල ගුණවර්ධන ඇමතුමා කියන්නේ. හැබැයි හාල් සමහර තැන් වලට ගන්න ගියාම මේක වෙළඳ මවාපාන කෘත්‍රිමයක් වෙන්න පුළුවන්, බොරුවක් වෙන්න පුළුවන්. ගන්න ගියාම හාල් නැත්තම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඕනි කරන සහල් වර්ගය නැත්තම් අන්න එහෙමනම් පාරිභෝගික කටයුතු අධිකාරිය ඍජුව මැදිහත් වෙලා ඒ පිළිබඳව ඒ ගැටලු ඉතාමත් ඉක්මනට නිරාකරණය කරලා දෙන්න. කෙසේ නමුත් ඇමතුමා කියනවා මේ හාල් හිඟය බොරුවක් කියලා. මේ අතරේ අරුණ පත්තරේ අද වාර්තා කරනවා ප්‍රවෘත්තියක් විදිහට පාකිස්තාන වෙළඳ කිවිසුම යටතේ වසරකට පෙර ගෙන්වූ බාස්මති ටොන් 6000ක් වරාය තියෙනවා කියලා. ඉතින් බාස්මති කියලා වෙනත් හාල් තොගයක් එවලා තියෙනවා කියලා තමයි මේ විදිහට අරුණ පත්තරේ කියන්නේ. ශ්‍රී ලංකා පාකිස්තාන නිදහස් වෙළඳ කිවිසුම යටතේ 2019 අවුරුද්දේ ගෙන්වපු බාස්මති සහල් මෙට්‍රික් ටොන් 6000ක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකයි මේ නිදහස් කරන්නේ නැත්තේ බාස්මති කියලා වෙනත් හාල් වර්ගයක් ගෙන්නලා කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ එහෙම මේ එව්වට මෙහෙ ඈත් එහෙම ගෙනාවට බාස්මති කියලා බාස්මතිද නැත්නම් වෙන හාල්ද කියලා මෙහෙදී අඳුර ගන්න පුළුවන්. අන්නේ ප්‍රශ්න මත තමයි මේ සහල් තොග නිදහස් කරන්නේ නැත්තේ කියලා අද මේ ආකාරයෙන්
අරුණ පුවත්පත වාර්තා කරනවා. මේ අතරේ අරුණ පත්‍රයේ තියෙන ප්‍රධාන ප්‍රවෘත්තිය මෙහෙමයි. කොවිඩ් අස්සේ වාර්තාවක් අපි තියලා තියෙනවා. සති දෙකකට අපනයන ආදායම ඩොලර් මිලියන 550යි කියලයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මාළු, කුකුල් මස්, එළවලු, පළතුරු, විසුතුරු මසුන් වැඩි වශයෙන් යවලා තියෙනවා අපි. යහපාලන කාලයේ වැඩිම ආදායම මාසෙකට ඩොලර් මිලියන 999යි. ඩොලර් මිලියන 999 මාසෙකට මේ කොවිඩ් අස්සේ වාර්තාවක් අපේ රට තියලා තියෙනවා. ඒ සති දෙකකට අපනයන ආදායම ඩොලර් මිලියන 500ක් විදිහට. ඒ වගේම ජූලි මාසයේදී ආදායම ඩොලර් මිලියන 1060ක් කියලාත් අද අරුණ පත්‍රයේ මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉතින් ඒ සඳහා සහාය දුන්න රටේ ජනතාව සියලු දෙනාටම අපි ස්තුතිවන්ත විය යුතුයි. ගොවි ජනතාව මේ සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා. දීවරයන් විදිහට ඒ සියලු දෙනාටම අපි අපේ උත්තමාචාරය පුද කරන්නට කැමති මේ අවස්ථාවේ. මේ අතරේ දිවයින කියනවා මේ සියලු දෙනා පිළිබඳව හිතමින්, රටේ ජනතාව පිළිබඳව හිතමින් අඩු පොලියට නිවාස ණය දීමට සූදානම් කියලා. සහන පොලි අනුපාතයක් යටතේ නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමට රජය කටයුතු කරමින් ඉන්නවා. මේ අනුව 6.25ක වාර්ෂික පොලි අනුපාතයක් යටතේ වසර 30කින් ගෙවී යන ආකාරයට රාජ්‍ය බැංකු මගින් අදාළ ණය පහසුකම් ලබා දීමට නියමිතයි. ඉතින් මෙහෙම පත්තරේ තිබුණාට ණයක් ගන්න ගියාම බැංකුවකට ගිහින් බලන්න ඕනි තියෙන ප්‍රශ්න ටික මොන තරම් දේවල් අහනවද, කොච්චර කොළ ප්‍රමාණයක් පුරවන්න තියෙනවද. ඊට පස්සේ ඇත්තරම මේ බැංකුවට ගිහිල්ලා දෙවෙනි තට්ටුවටයි තුන්වෙනි තට්ටුවටයි ආපහු පළවෙනි තට්ටුවට ඇවිල්ලා ගෙදර එනකොට ලෝන් එක ගන්න එපා වෙනවා. ඒ තරම් අපහසුයක් තියෙන්නේ. මොන තරම් ස්ථීර රස්සාවක් තිබුණත් ලෝන් එකක් ගන්න ගියාම හරිම අපහසුයි. අන්නේ ලිහිල් භාවයත් හදලා ජනතාවට නිවසක් ගැනීම ඕනම කෙනෙක්ගේ සිහිනයක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා සහයෝගය ලබා දෙනවා නම් ඒක වටිනා කාරණයක් කියන එක මතක් කරන්න ඕනි. මේ අතරේ මව්බිම කියනවා දීවර ක්ෂේත්‍රයේ නංවන්න කාර්ය සාධක බලකායක් කියලා. දීවර ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද මව්බිම් පත්තරේ වාර්තා කරනවා දීවර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම හා දීවර ක්ෂේත්‍රයේ නංවා ජාතික ආර්ථික සවිමත් කරන්න කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව දීවර අමාත්‍යතුමා ඩග්ලස් සේවානන්ද ඒ වගේම රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරු සඳහන් කරනවා. ඒ ගැන අද මව්බිම් මේ විදිහට වාර්තා කරද්දී අරුණ පත්‍රයේ තියෙනවා ජනාධිපතිතුමා කියනවා ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා මහකන්නය ආරම්භ කරන්නයි ජනපතිගෙන් උපදෙස් කියලා අද වාර්තා කරන්නේ. ඒ අනුව යලට වතුර ඉතිරි කරගන්න වැඩක් මිරිදිය මත්ස්‍ය හා ගම්මානවල තෙතමනයට තල්ලුවක් කියලායි අරුණ පුවත්පත මේ ප්‍රවෘත්තියට අදාළව කියන්නේ. ලබන ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා මහකන්නේ අහස්දියෙන් ආරම්භ කරන්න කියලා ජනාධිපතිතුමා වාරිමාර්ග හා මහවැලි නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. යලට වතුර ඉතුරු කරගන්නත් මෙමගින් පුළුවන් කියන කාරණේ තමයි හිතලා මේ විදිහට ඔක්තෝබර් 1 වෙනිදා මහකන්නේ ආරම්භ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා කියලා අද අරුණ පත්‍රයේ වාර්තා කරන්නේ. අබ්‍රා. Right, Samira. Now, taking a look at the Ceylon Today newspaper, making headlines is something that we do not like hearing much, as it left our beautiful island in such a devastated state after this happened. However, there's always things that are coming up and more investigations that are going on. Making headlines, it says Easter Sunday attacks 2019. Sirisena asked ex-IGP to be the fall guy, Hemasiri. Was promised pension and ambassadorial post in country of choice. Hemasiri was told not to attend post-attacks meeting called by Ranil. Says the claim that Sirisena wasn't aware of attacks cannot be true. Following that, it says making a damning statement on Friday the 18th before the Presidential Commission of Inquiry into the Easter Sunday bombings, former Defence Secretary Hemasiri Fernando said former President Maithripala Sirisena on the 24th of April 2019 informed former IGP Pujit Jayasundara that if he accepted responsibility for the Easter Sunday bombings and resigns, he would be given his pension and an ambassadorial post in any country that he desired. Fernando said Jayasundara sought advice from him in this regard, but he could not offer him proper guidance as the matter was too serious and it was beyond his capacity to offer advice. Moving on to another story making headlines, it's regarding the 20th Amendment. It says 20th Amendment debate likely in first week of November. Following that, it says the parliamentary debate on the draft 20th Amendment to the Constitution has been planned for the first week of November, a senior government spokesman said. He added the government hopes to hold the debate and pass the 20th Amendment before presenting the appropriation bill to the Parliament.
The appropriation bill is expected to be presented in the second week of November. Accordingly, the government hopes to pass the 20th Amendment with a two-thirds majority after holding the debate from the 3rd to 6th of November. Another cabinet minister said the proposals made by the committee appointed by Prime Minister Mahinda Rajapaksa regarding the 20th Amendment would be further discussed and presented at the committee stage of the parliamentary debate. He said about 10 parliamentarians of the opposition have agreed to support the 20th Amendment. The government representatives held discussions with those MPs and they were very successful, he added. Following that, it says SJB begins network drive from Mathura today. Following that news, it says the SJB will commence establishing its organizational network at electorate level from Mathura and Galle districts on the 19th and 20th of September respectively, SJB national organizer said. Back to you, Samira. හබ්‍රා අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරලා තිබුණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ පාස්කු ඉරිදෙන ප්‍රහාරයේ ජනාධිපති කොමිසම ඉදිරියේ දිගහැරෙන ඒ සියලු කාරණා විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියපු දේවල් සිලෝන් ටුඩේ පත්තරය අද මුල් පිටුවෙන් වාර්තා කරද්දී දිවයින අද කියනවා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් ශානි අබේසේකර පාස්කු සාක්ෂි ඇමරිකාවට පන්නයි කියලා මේ ගැන අද වාර්තා කරනවා දිවයින පුවත්පත විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සඳහා නියෝග දුන් පාර්ශව හෙළිදරව් වීම වසන් කිරීම සඳහා පහුගිය යහපාලන රජයේ සමයෙහි පැවති රහස් පොලිසිය කටයුතු කර ඇතැයි අනාවරණය වෙන බව මේ විදිහට අද දිවයින වාර්තා කරනවා. ඒ වගේම ප්‍රහාරයට අදාළ එකම සාක්ෂිය වූ බෝම්බකරු සහරාන්ගේ ජංගම දුරකථන දෙක ඇමරිකානු FBI පොලිසිය වෙත ලබා දීම මගින් මේ තොරතුරු වසන් කිරීමට උත්සාහ කරලා තියෙනවා කියලයි දිවයින අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඉතින් රජයේ මේ විදිහට සාක්ෂි එහෙම නැත්නම් මේ ප්‍රධාන කාරණයකට මුළු රටම බීතියටපත් වුණ කනගාටුවටපත් වුණ ඇඬු කඳුලෙන් හිටපු කාරණාවක් සම්බන්ධයෙන් මෙහෙම කටයුතු කරනවා නම් මේ ශානි අබේසේකර වගේ මහත්වරු හිටපු ප්‍රධානීන් ආරක්ෂක අංශවල මේ විදිහට කටයුතු කරනවා නම් මොන කතාවද වෙන කියලා අපිට කියන්න තියෙන්නේ. ඉතින් එවැනි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා යත් දිවයින මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඒ වගේම අපි දන්නවා මේ වෙද්දිත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පාස්කු රිදෙන ජනාධිපති කොමිසම ඉදිරියේ ලබා දෙන සාක්ෂි අනුව හිටපු ජනාධිපතිවරයාටත් චෝදනාවක් එල්ල කරනවා. ඒ අනුව ඔහු සඳහන් කරනවා ආందోලනාත්මක ප්‍රකාශයක් කරමින් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා විශේෂයෙන්ම මේ පොලිස්පතිවරයාට සමාව අරගෙන දූරෙන් ඉවත් වෙන්න හැකියාවක් තියෙනවා නම් එහෙම කිව්වයි කියලා හිටපු ජනාධිපතිවරයා දැනුම් දුන් බව තමයි හේමසිරි ප්‍රනාන්දු මහත්තයා කියලා තියෙන්නේ. මේ සඳහා ප්‍රහාරය පිළිබඳව සෙවීමට මුල්වරට පත් කරන මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කරන බව හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව අරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වෙන්න තානාපතිකමක් දෙන්නම් ඒ වගේම මලල්ගොඩ වාර්තාව වෙනස් කරන්නම් මේ ආදී කරුණු හිටපු ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා කියලා හේමසිරි ප්‍රනාන්දු මහත්තයා කොමිසම ඉදිරියේ කියනවා. ඒ පිළිබඳවත් අද ප්‍රවෘත්ති වාර්තා කරනවා. ඉතින් මේ ගැන තවදුරටත් තොරතුරු ඉදිරි පත්තරවල සහ ඉදිරි ප්‍රවෘත්ති ඔස්සේ ඔබට දැන කියා ගන්නට හැකියාවක් ලැබේ. කනගාටුවට කරුණක් තමයි මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණු කාරණයක්. මේ ආරක්ෂකංශ දැනුවත් වෙලා තියෙද්දි, ඒ වගේම රටේ පාලකයන් දැනුවත් වෙලා තියෙද්දි ඇයි මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ කියන කාරණේ ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. කෙසේ නමුත් සෝචනීයයි මේ තුල දිගහැරෙන කරුණු කාරණා. හරින් ප්‍රනාන්දු මහතා මේ කොමිසම ඉදිරියේ පෙනී සිටියා. ඔහු කරුණු දක්වපු දේවල් ඔබ දන්නවා ඇති මේ වෙනුවටත්. ඒ වගේම ඉදිරියටත් අපි බලමු මේ තොරතුරු මොන ආකාරයෙන්ද. මේ තමයි මේ ප්‍රවෘත්තිය දිවයින අද වාර්තා කළේ. ශානි අබේසේකර පාස්කු සාක්ෂි ඇමරිකාවට පන්නයි කියන දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය. අපි බලමු ඉදිරියේදී තවත් මේ ආකාරයෙන් ප්‍රවෘත්ති මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොන වගේ දේවල්ද එළියට එන්නේ කියලා ඒ ගැන අපි ඔබට කියන්න සූදානම්. මේ අතරේ පාතාලය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා මේ වෙද්දී. පොලිසිය පන්නා පාතාල සමාජිකයන් ඒ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් මේ සියල්ලක්ම අල්ලනවා. අද දිවයින කියනවා පොලිස් මෙහෙයුම් සාර්ථකයි. පාතාලයේ හාන්සි කියලායි හේමන්ත රන්දුණු වාර්තා කරන්නේ. පාතාල කණ්ඩායම් විසින් සිදු කරන මිනිස් ඝාතන, කප්පම් ගැනීම, පහර දීම ඒ වගේම වෙඩි තැබීම් ඇතුළු අපරාධ ක්‍රියාකාරකම් මේ වෙද්දී සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා කියලත් පොලිස් අපරාධාංශ බහර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහත්තයා
දිවයින පත්තරයට කියනවා පාතාලයේ හාන්සි කියලයි ඒ අනුව මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මෙතනින් එහා මේ පාතාල සමාජිකයන් ඒ වගේ මේවට සම්බන්ධ අය අපි දැක්ක අර කොළඹ ලැබුම්හල් වලට රිංගලා තියෙනවා, රිංගන්න සූදානමක් තියෙනවා. පොලිසිය ඒ ගැන කියලා තිබුණා. දේශබන්ත තෙන්නකෝන් මහත්තයා මාධ්‍ය හමුවකදී කිව්වා ලැබුම්හල් වල ඉන්න අය පරිස්සමෙන් ඉන්න කියලා. මේ එතනින් එහා තවත් කතාවක් අද සිළුමින කියනවා පාතාල කරුවෝ කොළඹ වැඩවිම් වලට රිංගදි කියලා. දැන් ඒ අය ඒ වගේ තැන්වල ගිහිල්ලා හොරාට වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා කියලායි මේ විදිහට තොරතුරු කියන්නේ. ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල සමාජිකයන් සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොටු කර ගැනීම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම් වලට බයින් මේ අපරාධකරුවන් කොළඹ මහල් නිවාස සහ වැඩබිම් ආරක්ෂිත ස්ථාන විදිහට භාවිත කරන බවට පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවා. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ත තෙන්නකෝන් මහත්තයා මේ ගැන කියන්නේ. එතකොට මේ වැඩබිම් වල මේ කලබනාකරුවන් වැඩබිම් වල ප්‍රධානීන් මේ ගැන සැලකිල්ලට ලක් කරන්න විශේෂයෙන් අපි දන්නවා වැඩබිම් වලත් ඉතින් මේ සේවකයෝ එහෙම පුරප්පාඩුවක් තියෙනවා නේද වැඩ කරන්න කවුද දෙන්නේ කොහෙන් දෙන්නේ කියන එක අදාළ නැහැ. කොහොම හරි වැඩ කරන්න පුළුවන් නම් ඒ වැඩවලට සම්බන්ධ කරගන්නවා පඩියකුත් දෙනවා. හැබැයි ඉතින් ඒ කවුද කියන එක පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. සමහර විට ඔබ මේ අලුතෙන් ගත්ත අය පාතාල සමාජිකයන් වෙන්න පුළුවන්. ඔබටත් ප්‍රශ්නයක් ඇති වෙයි. මේ අය හොයන්නේ හිතන්නේ බලන්නේ නැතුව ගත්තා කියලා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියන එක අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේ අතරේ අරුණ වාර්තා කරනවා ශ්‍රී ලංකා පොලිසිය මදුෂ්ගේ පොලිසිය උනේ මෙහෙමයි කියලා. මේ ඉරිදා විශේෂ ප්‍රවෘත්තියක් විදිහටයි මේ කතාව අද අරුණ පත්තරේ අරගෙන එන්නේ. කාරණා ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය මදුෂ්ගේ පොලිසිය උනේ මෙහෙමයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති HNGO කොටකදෙනිය මහත්තයා තමයි සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් මේ තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් මාකදුරේ මදුෂ්ගේ ඡායාරූපයකුත් එක්ක මේ මැද පිටුවට ගියාම සියලු තොරතුරු මේ ආකාරයෙන් වාර්තා කරනවා. කොටකදෙනිය මහත්තයා කියනවා එදා පොලිස් මාරුවෙන් දුන්නේ නාවල නිහාල් ඒ වගේම චන්ද්‍රිකාගේ නිර්දේශයෙන් පාතාලයන් පොලිසියට නාකොටික් කුඩු ජාවාරම පටන් ගත්තේ DIG කෙනෙක්. චෝදනා ගණනාවක් තියෙනවා. ඉතින් මේ චෝදනා වලට උත්තර දෙන්න පුළුවන් මේ අදහල් පාර්ශවයන්ට. ඔහු කුඩු අල්ලා පොලිස් සෑයගේ මුදලෙන් ලක්ෂ 10ක් අරගෙන ඉතිරි කුඩු පාතාලයට වික්කා කියලා කියනවා. කුඩු කෑ පොලිස්පතිවරයෙකුත් ඒ කාලේ හිටියා කියලා ඔහු චෝදනා කරනවා. කොස්තාපල්වරියකට ලිංගික අතවර කරන්න හැදූ DIGට ප්‍රමෝෂන් තාත්තගේ බලය අතරගත් ASP පුතාට ස්පා වලින් කප්පම් මේ ආදී අපිට පොලිසිය ගැන හිතන්නවත් බැරි කාරණා ගණනාවක් කොටකදෙනිය මහත්තයා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ චෝදනාවලට උත්තර දෙන්න ඒ අදාළ පාර්ශවයන්ට පුළුවන් ඉදිරියේදී අපි එහෙම තිබුණොත් ඒ ගැනත් ඔබට කියන්න සූදානම්. අබ්‍රා. Right, Samira, and we will now be heading towards a short commercial break. We'll be right back with much more. Welcome back to Weekend Sunshine on ITN's Classic Weekends. The time is 6:34 a.m. and we will now continue to take you through the very latest from the newspapers and the stories making headlines. Now, still taking a look at the Ceylon Today newspaper making headlines, it says, former government handled Islamist extremism with kid gloves, engineer Hetiarachi. As the previous government was supported largely by minorities, certain activists related to Islamist extremism and the radicalization of Muslim youth had to be dealt with very carefully, said former Secretary to the Ministry of Defence, Engineer Karnasena Hetiarachi. He was testifying before the Presidential Commission of Inquiry probing the bombings on 21st April 2019, Easter Sunday on 17th September, adding that the State Intelligence Service had identified Islamist extremist activities and the radicalization of Muslim youth as serious threats to national security by 2016. Hetiarachi said steps were taken to monitor such activities. He also said the SIS was able to identify many individuals and certain organizations that posed serious threats to national security at that time, and that the Counter-Terrorism Act was proposed during the last regime in order to establish a legal framework to deal with such individuals and organizations. Also making headlines in the Ceylon Today newspaper, it says 2 dead as fox fear hits Kalutara.
stay indoors after dusk, people told. The wildlife authorities on the 18th of September alerted the public on the threat from rabid foxes prowling in the suburbs of Kalutara following recent fatal attacks on humans and animals, a senior-most official said. Finally making headlines in the Ceylon Today newspaper, it's regarding turmeric, knowing that how the prices have gone up. It says 33,000 kilograms of turmeric slips out of Colombo port. Customs launch a massive probe. The Customs Department has launched a probe where 33,000 kilograms of turmeric was smuggled out of the Colombo port unnoticed, which was later found by the police. And at a warehouse in the metropolis, a senior official said on the 18th of September it was not clear as to when the consignment slipped out of the port and its country of origin, and therefore towards this end a committee has begun to set up to carry out throughout the investigation, Customs spokesman Sunil Jayaratna said. He said initial investigations had revealed the consignment had been smuggled into the country concealed in containers loaded with glass sheets, thereby making detection a complicated issue. Back to you, Samira. ඕවා ඔක්කොම නවත්තලා මේ කහ වගා කරා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ තරම් ඉල්ලුමක් තියෙනවා කහවලට ලංකාව තුල විශේෂයෙන්ම අපේ විදිනදා පරිභෝජනයට ආහාර වලට ඒ වගේම අපේ සමහර ලෙඩ රෝග වලට ආයුර්වේදය පාවිච්චි කරනවා. ඉතින් කහ ගෙන්නන්නේ නැහැ වවනවා මෙහි. ඒ අස්වැන්න ළඟදීම ලැබෙනවා කියලත් අපිට ගිය සතියේ අහන්න දකින්න ලැබුණා. මේ අතරේ 2019 වර්ජන වලින් මිනිස් දින 54919ක් රටට අහිමි වෙලා තියෙනවා කියලා අද අරුණ පත්තරේ වාර්තා කරනවා. වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වුණා. ඔබට මතක ඇති එක වර්ජනයක් ඉවර වෙන්න විදිහක් උන්නේ නැහැ. තව වර්ජනයක් පටන් ගත්තා විවිධ ශ්‍රේෂ්ඨවල. අද අරුණ කියනවා පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලාවල 2009 අවුරුද්දේ සිදු කළ වැඩ වර්ජන හේතුවෙන් මිනිස් දින 54919ක් ජාතික ආර්ථිකයට අහිමි වෙලා තියෙනවා කියලයි ඒ අනුව මේ විදිහට විස්තර ගේන්නේ. ඒ සඳහා සේවකයන් 6952 දෙනෙක් එක් වෙලා තියෙනවා. ඒ වර්ජන 18කට. එසේ වර්ජන වැඩි වශයෙන් සිදු කරලා තියෙන වතු අංශවල වර්ජන 7කදී සේවකයන් 1952ක් සිදු කළ වර්ජන වලින් මිනිස් දින 28218ක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම 2019 වර්ෂයේ පළමු කාර්තුවේ වැඩිම වර්ජන සංඛ්‍යාව වර්ජන 12ක්. ඒ සඳහා සේවකයන් 5555ක් සම්බන්ධ වෙලා තියෙනවා. සෞඛ්‍යාංශයේ තැපැල් අධ්‍යාපන ප්‍රවාහන ආදී රාජ්‍ය අංශවලත් මේ වර්ජන ක්‍රියාත්මක වුණා කියලා අද අරුණ පත්තරේ වාර්තා කරනවා. ඉතින් මේ වර්ජන වලට එහෙම නැත්නම් මිනිසුන්ගේ ප්‍රශ්න වලට සීර විසඳුමක් ලබා දෙන්න බැරි වුණේ. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වග කියන්න කෙනෙක් හිටියේ නැත්තේ. රටේ ආර්ථිකය කඩා වැටුනේ මේ හැම දෙයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා කියලා තමයි වත්මන් රජයේ සමහර මැති ඇමතුරු සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා විශ්ස ගේනවා. අද මව්බිම වාර්තා කරනවා විශ්ව විවාදය නොවැම්බර් මුල් සතියේද ප්‍රශ්නාර්ථයක් එක්කයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. කෙසේ නමුත් අයවැය නොවැම්බර් මැද ගේන්න නියමිතයි. විශ්ව විවාදය නොවැම්බර් මුල් සතියේද කියලා අද මව්බිම මේ විදිහට වාර්තා කරනවා. ඒ වගේම දේශීය පත්තරයේ කියනවා විශ්වට ඡන්දය ගැනීම වගන්තිය කියලා ඡන්දය ගන්න එක විශ්වට වගන්තිය සිද්ධ කරන්න 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභාව අවස්ථාවේ ඡන්දය විමසීම වගන්තිය අරගෙන වෙන වෙනම සිදු කරන්න කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. සිදු කරනවා කියලා අද දේශීය වාර්තා කරනවා. ඒ වගේම මෙහිදී ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත දරන්නන්ට සංශෝධන ඉදිරිපත් කරලා සම්මත කරගන්න පුළුවන් බවත් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියලා තියෙනවා. අද දේශීය මේ විදිහට වාර්තා කරනවා. මේ අතරේ කරු ජයසූරිය හිටපු කතානායකවරයා කියනවා හොඳ හිතින් ගෙන 19 සමහරු යක්ෂයෙකු කරගත්ත කියලා. කරු ජයසූරිය මහත්තයාගේ ප්‍රකාශය. ඉතින් මේක හොඳ හිතින් ගෙනාවේ එතුමල්ලා. හැබැයි සමහර අය යක්ෂයෙක් කරගෙන කියලා එතුමා කියනවා. අද ඒ ගැන මේ විදිහට පත්‍රය දාලා තියෙනවා. ඒ වගේම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියනවා 20ට සහයදී ජනතා විශ්වාසය රකින්න කියලා සියලුම දෙනාට මතක් කරනවා සංචාරක ගරු අමාත්‍යතුමා ප්‍රසන්න රණතුංග මහත්තයා. මේ අතරේ ජවිපේ කියනවා විජිත හේරත් මහත්තයා 20 ගේන්නේ JR ගේ දර්ශනයට කියලා. ජවිපේ අදහස තමයි මේ අද ඒ ගැන දේශීය අවස්ථාවක් දීලා තියෙනවා. මේ අතරේ ව්‍යවස්ථාවට සහය දීම සුළු පක්ෂවල ලොකු බෙදීමක් තියෙනවා කියලත්
දේශීය පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව සුළු පක්ෂවල ප්‍රබල බෙදීමක් හටගෙන තියෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වගේම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුළ මේ බෙදීම හටගෙන තියෙනවා. පක්ෂ ඇතුලේ කියලා විශ්ව ඡන්දය දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අද මේ ආකාරයෙන් වාර්තා කරනවා දේශීය පුවත්පත. අපි මව්බිමට ගියාම ආපහු මව්බිම කියනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 20ට එරෙහිව ජවිපෙන් සම්මන්ත්‍රණ මාලාවක් ඒගොල්ලෝ රටේ ජනතාව දැනුවත් කරන්න සූදානම්ලු මේ 20 පිළිබඳව සම්මන්ත්‍රණ මාලාවක් පවත්වමින් අද ඒ ගැන වාර්තා කරනවා. ඒ වගේම දිවයිනට ගියාම දිවයිනත් අද 20 පිළිබඳව වාර්තා කරනවා. 20ට එරෙහිව විපක්ෂීය උසාවිය යන සූදානම් කියලායි මේ විදිහට කියන්නේ. ඉතින් ඕන කෙනෙකුට අයිතිය තියෙනවා අධිකරණයට යන්න. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම සංශෝධන ගේන්න. මේ අතරේ ආණ්ඩුව සඳහන් කළා රාජ්‍යීය මන්ත්‍රීවරුන් විවිධ වැඩසටහන් වලට එක් වෙමින් පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ සඳහා හොඳ සාකච්ඡාවක් නිර්මාණය කරා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම ලක්ෂණයක් ගැසට් කරාට පසුවත් සංශෝධන ගේන්න අවස්ථාව ලබා දුන්නා. ඒ සඳහා කමිටුවක් පත් කළ ආගමැතිතුමා මේ විදිහට කිව්වා. ඉතින් මේ අතරේ තමයි 20ට එරෙහිව විපක්ෂීය උසාවිය යනවා කියලා අද දිවයින වාර්තා කරන්නේ. ඒ වගේම අද දිවයින කියනවා 20 සම්මත වෙන්නේ සංශෝධන සහිතවයි කියලා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා විසින් පත් කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාර්ක සභාව අවස්ථාවේදී ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා. ගරු අග්‍රාමාත්‍යතුමන් සඳහන් කරනවා. අද ඒ ගැන මේ විදිහට දිවයින වාර්තා කරනවා. ඉතින් ආපහු ගැසට් කරන්නේ පාර්ලිමේන්තු කාර්ක සභාව අවස්ථාවේ සංශෝධන අරගෙන ඇවිල්ලා සම්මත කරගන්න තමයි රජයේ සැලසුම් බවට පත් වෙලා තියෙන්නේ. සංශෝධන සහිතව තමයි 20 පාර්ලිමේන්තුවට ගේන්නේ කියලා සම්මත වෙන්නේ කියලා අගමැතිතුමා කියනවා. අද ඒ ගැන දිවයින වාර්තා කරන්නේ. අබ්‍රා. Right, Samira. Now, taking a look at the Sunday morning newspaper making headlines right on top, it says Central Expressway Project Stage 1. Delay costs government rupees 30 billion. Following that, it says loss mainly due to cost overruns from Section 1. Cost increases from 158 million dollars to 194 million dollars. Government blames previous government for Section 1 delays. The government will have to absorb billions of rupees as additional cost overruns due to the delay in commissioning Section 1 of the Central Expressway project during the tenure of the previous government, the Sunday Morning learnt. Following that, the next headline, it says state education running on deficit. The Ministry of Education last week had announced they are out of a budget until the 2021 budget is presented in December, and that they would not have allocations to repair or purchase inventory items such as classroom furniture and other amenities until then. Also making headlines, it says SLMC crisis, AMS and GMOA lock horns. Two health sector associations named the Association of Medical Specialists and the Government Medical Officers Association are at loggerheads over what has been termed the current crisis at the Sri Lanka Medical Council. AMS on Friday the 18th expressed concerns over the present issue faced by the SLMC, claiming that the current crisis was strongly linked to the trade unionization of the SLMC. Following that, it says Ruwanpura Expressway project tenders within 2 weeks. Ministry finalizing tender documents, cost estimates after tender process. The Ministry of Highways is to call for tenders for the construction of the long-delayed Ruwanpura Expressway within the next 2 weeks, the Sunday Morning learnt. As said by a senior official of the Road Development Authority, the tender documents were now being finalized by the ministry and the process has been expedited considering the delay faced by the project during the past few years. Back to you, Samira. ඔබ දැකලා ඇති පාරේ යනකොට සමහර අවස්ථාවල ඔය ඉඩම් වල එහෙම හිස් ඉඩම් වල එහෙම බෝඩ් කෑල්ලක් ගහලා තියෙනවා මේ ඉඩමට ඇතුළු වීම තහනම් කියලා සමහර විට ඒ ආදාළ ආයතනයක නමකුත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවා ගැන බැලුව බැලමට අපිට පොඩි සැකයකුත් වෙනවා. ඉතින් අවුරුදු ගාණක් සමහරට අපේ වැඩිහිටියෝ වෙන්න පුළුවන්. ඒගොල්ලොත් බලනවා මේ ඉඩම් වලට කවුරුවත් මේ අයිතිකාරයෙක් හිටියේ නැහැ. මේ ළඟින් ඉඳලා අයිතිකාරයෙක් ඉන්නවා කියලා. මේ වගේ සැක තියෙන තැන් ඕන තරම් අපිට කොළඹ දකින්න පුළුවන් සහ කොළඹින් පිට ගියාම මේවා වැඩි. අද සිළුමිණ වාර්තා කරනවා කෝටි ගණන් පිල්ලි ගැහූ ඉඩම් හොරු දැලට අහුවේ කියලායි සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සාදා කෝටි ගණන් මුදල් වංචා කළ සංවිධානාත්මක ජාවාරම්කරුවන් 21 දෙනෙක් ඊයේදී අත්අඩංගුවට අරගෙන ඉන්නවා. මෙතන ඉන්නවා නීතිඥවරුන්, ඒ වගේම නොතාරිස්වරුන් සහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ
නිලධාරීන් ඒ ඔක්කොම හවුල් ඉතින් ඉන්න ඕනි තැන්වල මේ වෙනුවෙන් සේවය කරන්න මේ ගැන හොයලා බලන්න ඕනි කට්ටිය තමයි මේවට හවුල් වෙලා මේ ජාවාරම් සිද්ධ කරන්නේ. ඒ වගේම රාජ්‍යනෝල සංවිධාන කිහිපයක සංවිධානාත්මක ව්‍යාපාරයක් බවටත් මේ පත් වෙලා තියෙනවා කියලත් තොරතුරු වාර්තා කරනවා. දෙමළ ඩයස්පෝරාවේ සහ පාතාලයේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳවත් පරීක්ෂණ දැන් ක්‍රියාත්මක අතර ඒවාට සම්බන්ධ කිහිප දෙනෙකුත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මේ විදිහට ව්‍යාජ ඔප්පු සැකසීම පිළිබඳව අවස්ථා වඩාත් වාර්තා වී ඇත්තේ විදේශගතව පුද්ගලයන්ගේ සහ පැරණි ඉඩම්වල අයත් පාරම්පරික ඉඩම් සඳහා රටේ ඉන්න අය ඒ වගේම පාරම්පරික අය සමහර අවස්ථාවල එයයි මිය ගිහිල්ලා අපේ අය නෙමෙයි මේගොල්ලෝ මේ නීතිඥවරුන් නොතාරිස්ලා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල නිලධාරීන් මේ සියලු දෙනා සම්බන්ධ වෙලා හරියට ඔප්පුවක් හදලා ගානට සමහර විට සමාගමකට විකුණලක් තියෙන්නේ. එහෙම නැත්නම් ඒවට ලෝන් අරගෙන මේ ආදී ප්‍රශ්න ගණනාවක් ඉතින් ඒ සියල්ලක්ම හොයාගෙන තියෙනවා මේ වෙද්දි. හොරකමට ඉඩක් නැහැ මෙතනින් එහාට. ඒ සියලු හොරු අහුවෙමින් පවතිනවා. මේ අතරේ අරුණ පත්තරේ කියනවා මහවැලියට අයත් වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ අක්කර 100ක සහල් ඉඩම් සහල් මෝල් හිමියෙක් හොරට අරගෙන කියලා. මේවා රජයට අයිති ඒවා මහවැලියට අයිති ඒවා. මහවැලි ඉඩම් මෝල් හිමියෙක් හොරට අරගෙන තියෙනවා. මේ පිළිබඳව අනාවරණය වෙනවා. මහවැලි අධිකාරිය අනුමැතියකින් තොරව වැලිකන්ද සිංහපුර මහවැලි කලාපයේ ඉඩම් අක්කර 100ක් පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සහල් මෝල් හිමියෙකුට ලබා දීම පිළිබඳව මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. අපි දැක්ක හන්තාන අඩවියට සිද්ධ වෙන දේ එනසාල් වගා කරන්න ගියා. එතනත් ඇමතිවරයෙක් තමයි මැදිහත් වුණේ. ඉතින් මෙතනත් එහෙම සම්බන්ධ හිටපු ඇමතිවරයෙක් මැදිහත් වෙලා තිබුණේ. මෙතනත් එහෙම දෙයක්ද කියලා ඉදිරියේදී හොයාගන්න පුළුවන් වෙයි. ප්‍රසිද්ධ සහල් මෝල් හිමියෙක් තමයි මේ මහවැලියට අයිති ඉඩම් මේ ආකාරයෙන් අත්පත් කරගෙන තියෙන්නේ කියලයි අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඉදිරියටත් අපිට තොරතුරු මේ සම්බන්ධයෙන් අනාවරණය කරන්න පුළුවන්කම ලැබෙයි. මේ අතරේ පරිසර ඇමතුමා කියනවා මහින්ද අමරවීර මහත්තයා එතුමා කියනවා මේ නව ආණ්ඩුව පත්වීමත් එක්ක පරිසර විනාශ කිරීමේ සිද්ධිවල වර්ධනයක් ඇති වෙලා තියෙනවා කියලා. දේශීය පත්‍රයේ තමයි මේ ගැන වාර්තා කරන්නේ. ආණ්ඩු මාරුවන සැරයට කැලෑ කැපීම් වැඩි වෙනවා කියලායි මහින්ද අමරවීර මහත්තයා කියන්නේ. ඉතින් මේ වගේ විනාශ කිරීම සඳහා මැදිහත් වන දේශපාලඥයන්ට විරුද්ධව තමන් නීතිය ක්‍රියාත්මක කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්තයා සඳහන් කරනවා. හැබැයි ඉතින් මෙහෙම කතාව මේ කතාව විතරක් කියලා නම් එමතුමා නිකන් ඉන්න එපා නේද? ආණ්ඩු මාරුවන සැරයට කැලෑ කැපීම් වැඩි වෙනවා කියලා. අර කැලේ මාරුනාට කොටින්ගේ මේ පුල්ලි මාරු වෙන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ ආණ්ඩු මාරු වෙන සැරේට කැලෑ කැපීම් වැඩි වෙන්න ඒ සංක්‍රාන්ති කාලේට කැලෑ කැපීම් වැඩි වෙන්න ඉඩ තියන්න එපා. ආණ්ඩුවක් පත් කරන්නේ ජනතාව විදිහට වැඩි ඡන්දය ලබා දීලා රටේ සියලු සම්පත් ආරක්ෂා කරගන්න. ඒ වගේම රට පැහැදිලිවම ඉස්සරහට අරගෙන යන්න. ඉතින් මේ ඉඩම් හොරුන්ට කැලෑ කපන හොරුන්ට අවස්ථාව දීලා පාඩුවේ ඉන්නවට වඩා නීතිය තදින්ම ක්‍රියාත්මක කරලා මේ සියල්ලක්ම නවත්තන එක තමයි වටින්නේ. මොකද අපි පහුගිය සතියේ ඕසෝන් දිනය සැමරුවා. ඕසෝන් දිනේ වටිනාකම මේ රටේ පුංචි දරුවෙක් වුණත් දන්නා, මේ ගස් කපන අය දන්නේ නැති වුණාට. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක වෙයි කියලා රටේ ජනතාව විදිහට අපි විශ්වාස කරනවා. අබ්‍රා. Right, Samira, and we will now be heading towards a short commercial break. We'll be right back with much more. Welcome back to the show. It's 6:52 a.m. and we're still taking you through the very latest from the newspapers and the stories making headlines. Now, some more stories making headlines in the Sunday morning newspaper regarding COVID-19. It says complacency threatens another outbreak. Minister of Health Epidemiologist Unit Chief Epidemiologist Dr. Sudat Samaravira raised concerns over the increasing amount of COVID-19 positive cases detected amongst repatriated migrant workers arriving in Sri Lanka. However, we need to keep in mind that the government has taken adequate precautions and the general public have also followed the rules and regulations which have been set, and the situation is under control in the country, but there are chances that things could trigger again, so it's very important that we stay safe and follow the rules and regulations. Following that, it says waste projects back on track with the Aravakalu construction being expedited. The rest of the projects under the purview of the Western Province Waste Management Authority are also being expedited.
Also making headlines, it says Bangladesh quarantine, SLC awaits task force word. Sri Lanka cricket is awaiting a response from the task force of the National Operations Centre for Prevention of COVID-19 outbreak on reducing the number of compulsory quarantine days for the Bangladesh cricket team. Finally making headlines, it says VVIP aircraft owned by Sri Lanka, doubts fly high over overhaul. Questions over Lithuanian company's qualifications, process carried out 2 years ago, says SLAF. Back to you, Samira. ඔව් අප්‍ර අපිට මේ පහුගිය සතිය අහන්න ලැබුණු කතාවක් තමයි මව්බිම් පත්තරේ වාර්තා කරලා තිබුණේ මේ නවකවාදයේ සම්බන්ධයෙන් කතා කරද්දී තාමත් කනගාටුදායී සෝචනීය කතාවක් සයිබර් නවකවාදයක් පිළිබඳව අපිට කතා කරන්න හම්බුණා. පළවෙනි වතාවට තමයි මේ වගේ අනාවරණයක් සිද්ධ කරලා තිබුණේ. යාපනයේ සරසවියෙන් දැනගන්න ලැබුණේ. මේ අතරේ අපිට මතකයි ආරක්ෂක ලේකම්වරයා කිව්වා බුද්ධි නිලධාරීන් දානවා කියලා මේ සරසවි වල තියෙන නවකදේ නැති කරන්න ඉතාමත් හොඳ දෙයක්. මේ මතු පරපුරට ඇත්තටම කැම්පස් එකට යන්න එපා වෙලා තියෙන ওই නවකවාදයකින්ද මොනතරම් රිසර්ච් ගත්තත් යාපනයේ සරසවියේ නවකවාද සිද්ධියේ පිරිසක් හඳුනා ගනී කියලා අද මව්බිම් වාර්තා කරනවා. ඒ ගැන විස්තර කියනවා මව්බිම කරපු අනාවරණයෙන් පසුව මේ විදිහට මේ සරසවියේ සයිබර් නවකවාදයට සම්බන්ධ පිරිසක් මේ වෙද්දී අඳුරගෙන තියෙනවා කියලා. ඉතින් ෆෝන් එක හරහා තමයි මේගොල්ලෝ මේ නවකවාද දීලා තියෙන්නේ. විවිධ වීඩියෝ ඇමතුම් මේ වගේම ඡායාරූප මේ ආදී දේවල් එවන්න කියලා. එහෙම එව්වේ නැත්තම් තමයි එතනින් එහාට වැඩ ටික තියෙන්නේ. ඉතින් මේ සඳහා සම්බන්ධ පිරිසක් හඳුනගෙන තියෙනවා කියලා අද මේ විදිහට වාර්තා කරනවා. මේ අතරේ දේශීය පුවත්පත කියනවා ඩොලර් කෝටි 100 ණය ගෙවන්න රජය සූදානම් කියලා. ඇමරිකානු ඩොලර් කෝටි 100ක් හෙවත් ඩොලර් මිලියන 1000ක විදේශ ණය ප්‍රමාණයක් ලබන මාසය තුල රජය විසින් විදේශ රටවල් වලට ගෙවන්න තියෙනවා සහ ආයතන වලට. ඉතින් ඒවා ගෙවන්න රජය සූදානම් කියලා අද දේශීය පුවත්පත මේ ආකාරයෙන් තොරතුරු අරගෙන එනවා. ඒ වගේම උතුරේ පක්ෂ සම්බන්ධයෙන් අද මව්බිම තොරතුරු වාර්තා කරනවා. උතුරේ පක්ෂ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් ඉදිරියේදී සිද්ධ කරන්න සූදානම් වන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණය සම්බන්ධයෙන් උතුරේ පක්ෂ ආණ්ඩුවට එරෙහිව කඳවුරු බඳී කියලා හැමදාම වගේ වෙන කතාවක් හැමදාම වෙන දෙයක්. ඉතින් ඒ ගැන අද මව්බිම මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා. මෙතනින් එහාට තවත් විස්තර තොරතුරු ගණනාවක් තියෙනවා ඔබට කියන්න. හැබැයි වැඩේ තියෙන්නේ අපිට කාලේ හරස් වෙනවා. අපි කාටුන් බලන්න සූදානම් මේ නිසා කාටුන් කිහිපයක් තියෙනවා ඔබට ඒ ගැන පෙන්වන්නම්. සිම්පල් මෑන් ඉඩිස්ලින් අද අඳින කාටුන් එක මේ විදිහට තියෙන්නේ සිළුමිණ පත්තරේ අරගෙන එන්නේ. දෙන්නෙක් අතර කතාවක් පත්තරයකුත් තියාගෙන ඉන්නවා එක්කෙනෙක්. ඉතින් පත්තරේ තියෙන සිද්ධියක් එක්ක තමයි මේ කතාව දෙන්නත් එක්ක කරන්නේ. නෑ ඒ ජලබීතිකාව හැදිලා එක එක කා ගන්න විපක්ෂ කට්ටිය නෙවෙයි කැලේ ඉන්න නරි වගේ කියලා කියන්නේ. විපක්ෂයේ වත්මන් තත්වයේ පිළිබඳව යම් අදහසක් එක්ක තමයි මේ කාටුනේ අද නිර්මාණය කරලා තියෙන්නේ. හුරේර කාටුන් එක බලනවා දෙදෙනෙක් කතා බහක් මේ විදිහට තියෙන්නේ. දේශපාලඥයෙකුත් ඉන්නවා. යහපාලනයෙන් ලැබිච්ච දෙයක් ඇත්තෙම නැද්ද බං කියලා අහනකොට කියනවා බලාගෙන ගියාම සර් මෛත්‍රීපාල මහත්තයාට බජට් පාරෙන් ගයක් ලැබිච්ච එක විතරයි අන්තිමට වෙලා තියෙන්නේ කියලා තමයි හුරේරා ඔන්න කියලා තියෙන්නේ. මෛත්‍රී මහත්තයා ගැන මම දැක්ක තව කාටුන් එකක් තියෙනවා ඔබට පෙන්වන්න පුළුවන් වෙයි. අසංක ඉඳුනිල්ගේ ස්වරිස කාටුන් එක මෙහෙමයි තියෙන්නේ. 20 නිසා മന്ത്രിලා පඹයෝ වෙනවලු කියලා කියනකොට 19 නිසා ඒ කාලේ රටේ ලොක්ක පඹයෝ උනේ කියලා ඔන්න සොරිසයට හොඳ උත්තරයක් දීලා තියෙනවා. සොරිස අද අසංක ඉඳුනිල් අඳින කාටුනය දේශීය පත්තරයේ තියෙන්නේ. මෙන්න මෛත්‍රී මහත්තයා ගැන තියෙන කාටුනය ඊස්ටර් කමිෂන් එක මේ දවස්වල විවිධ දෑ එළියට එන තැනක් බවට පත් වෙලා තියෙනවා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව. ඉතින් ඒ සියලු කාරණා ප්‍රවෘත්ති විදිහට ඇහෙද්දී හිටපු ජනාධිපතිවරයා කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්නවා. අවාසනාවන්ත කාරණයක් මේ පාස්කු ප්‍රහාරය. කවුද වග කියන්නේ කියන එක තාම නිශ්චිත නැහැ. කෙසේ නමුත් MD වීරරත්න අඳිනවා මෙන්න කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ ඒ පාලකයන්ට කියලා. මේ අතරේ අද දිවයින පත්තරයේ තියෙන කාටුනය පෝට් සිටි ව්‍යාපෘතියට කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අවුරුදු 6ක් සපිරීම නිමිත්තෙන් සංවත්සර උත්සවය පැවැත්වුණා. එතෙන්දී සංකේතාත්මකව ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වුණ අගමැතිතුමා ඉතින් ඔන්න ඉන්නවා ලංකාව කියන සිතියම උඩ අගමැතිතුමා වගේ කෙනෙක් ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමින් 19 කියන පන්දුවට බෝලයට ගහනවා ඈතට යන්න. අනිදන්නේ මුහුදෙන් ඈත කෙළවරට එහාටම යන්න අගමැතිතුමා පහරක් දීලා තියෙනවා. මෙන්න 19 කියන බෝලේ ඈත විසික් වෙනවා පේනවා. මේ අතර 20 ගැන තවත් කාටුන් එකක් තියෙනවා දේශීය පත්තරේ 20 ගැන ජනතාව ටීවී එකෙන් බලබලා ඉන්නකොට
ජනේලෙන් පොල් ගෙඩියක් හැවිල්ලා අහකට විසි වෙනවා. ඉතින් පොල් මේ දවස්වල ටිකක් මිල වැඩි. ඒකත් එක්ක විශ්ස ගැන හිතේ තියෙද්දි පොල් ඔලුවට වැදිලා විසි වෙනවා කියලයි මේ ආකාරයෙන් ඒ කාටුනේ තියෙන්නේ. හසන්ත විජේනායක ලියනවා අඳිනවා අරුණ පත්තරේට තව කාටුනයක් බන්දුල ඇමතුමා කෝ පොල් අඩුවට දෙනවා කියලා. ඉතින් ඒ අඩුවට දීමත් එක්ක ඔන්න මයික්‍රොෆෝන අලුත් වෙලා තියෙනවා. හිරමනේ වගේ වෙලා තියෙනවා මයික්‍රොෆෝන සියල්ලම කෝ පොල් අඩුවට කොහෙද තියෙන්නේ කියලා ඇමතුමාගෙන් අහනවා වගේ සිද්ධියක් තමයි මේ හරහා පෙන්눔 කරන්නේ. වෙනස් වෙමු සිළුමිණ ඉඩික්ස්ලින් කාටුන් එක අද මේ විදිහට තියෙනවා. අපි වෙනස් වෙන්න කතා කරනවා වෙනස් වීමක් චේන්ජ් එකක් සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා වෙනවා. ඉතින් මේ තමයි වෙනස පැහැදිලිවම අඳුර ගන්න පුළුවන්. වම්පස තියෙන ඡායාරූපයේ සියලු දෙනාම හිර වෙලා යන්න බෑ. වාහන එක තැන මිනිස්සුත් එහෙමයි හිර වෙලා පොදි ගැහිලා එහෙම ඉද්දි බලන්න දකුණු පස තියෙනවා වාහන පොලිමට පෙළට යනවා. මේ මන්තිරු නීතිය ගැන කියන්නේ. ඒ වගේම මිනිස්සුත් හරි ලස්සනට පිළිවෙලට පෙළියට යනවා. මේක තමයි විය යුත්තේ කියලයි ඉඩික්ස්ලින් අද කියලා තියෙන්නේ. මේ අතරේ අවසාන කාටුනේ අපි සූදානම් මතක් කරන්න පෙන්වන්න ඔබට දේශීය පත්තරේ අසංක ඉඳුනිල්ගේ හිඩස කාටුනේ තමයි අන්තිමට පෙන්වන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි බෙරේ ගහන්නේ තව කෙනෙක් නටන්නේ වෙන කෙනෙක්. හැබැයි මෙතන ඇඳලා තියෙන්නේ අද බෙරේ ගහනවත් පේන්නේ ඒ වගේම නටනවා පේන්නේ එක්කෙනෙක්. කවුද මේ කියලා ඔබට හිතා ගන්න පුළුවන්. විශ්ස කියන බෙරේ තමයි මේ ගහන්නේ. ගහන්නෙත් එයාමයි නටන්නෙත් ඔහුමයි කියලා අද හිඩස කාටුනය මේ ආකාරයෙන් ඇඳලා තියෙනවා. එසේනම් අපි සූදානම් අදට මේ පත්තර සියල්ලක්ම ඔබට පෙන්වුවා. ඒ වගේම කිව්වා තියෙන විස්තර කාටුන් බැලුවා. අබ්‍රා. Right, Samira, and those were all the cartoons for today. Looking at the cartoons in a rather, entertaining manner from the perspective of cartoon artists, the very latest in politics, current affairs, and a lot more. However, we have now come towards the end of the newspapers for today. We will now be heading towards a short commercial break, and we will be right back with our guest speaker. රටක සියල්ලක්ම යහපත්ව ඉදිරියට යන්න නම් ආර්ථිකය වෙන්න පුළුවන්. ඒ වගේම සියලුම කාරණා ජනතාව සම්බන්ධ වෙන දේවල් යම් ආකාරයකින් නිවැරදිව ඉදිරියට යන්න නම් මනස හොඳ වෙන්න ඕනේ. ඉතින් මනස යහපත් වෙන්න කලාවෙන් ලැබෙන්නේ මොනතරම් ආශිර්වාදයක්ද කියන එක ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි විශිෂ්ට නිර්මාණ ගැන ඊයේ රාත්‍රියේ කතා කළා. ඒ රයිගම් ටෙලි සම්මාන වලේ ජනප්‍රියව නාට්‍ය බවට ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ තනමල්විල කොල්ලෙක් නාට්‍යයේ තේරේපත් වුණා. ඒ ආදී ඊට එහා සම්මාන ගණනාවක් ස්වාධීන රූපවාහිනිය අපිට ඔබේ ආශිර්වාදයෙන් හිමි කරගන්න ලැබුණා කියන කාරණේ මතක් කරන ගමන් අද මේ විනාඩි කිහිපය අපි කලාව සම්බන්ධයෙන් අපේ රටේ කලාව ජනමනස විකෘති නොකරන කලාවක් සාර්ථක කලා මාධ්‍යයක් ඉදිරියේදී කොහොමද ක්‍රියාත්මක කරන්නේ මේ ගැන කතා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා අපි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය සහ කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ඒ වගේම ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපතිතුමන් ජයසේන කෝට්ටේගොඩ මහත්තයා මහාචාර්යතුමා ඉතාමත් ගෞරවයෙන් අපි ඔබතුමාව පිළිගන්නවා අයිබෝන් කියලා. සාමාන්‍යයෙන් දොරමඩලාව වගේ වැඩසටහන් වලට ඔබතුමාගේ නිරන්තර දායකත්වය අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි කාලෙකින් දැක්කේ නැහැ. මේ කාලෙකට පස්සේ ස්වාධීන රූපවාහිනියට ආවේ. ඇත්තටම ඒ කාලේ මේ මං හිතන්නේ අවුරුදු 10ක් 15ක් විතර යනකම් අවුරුද්දට මං ගෙදර නැහැ. හේතුව මේ ස්වාධීන රූපවාහිනියත් එක්ක රටවට අවුරුදු වර්ෂ ආභාග වෙලා. ඉතින් දිගින් දිගට ඉතින් අපි වැඩසටහන් රසක් කරා. මෑතකද ලං ආවේ නැහැ. මෑතකදී ආවේ මං 7 වෙනි පැය ආවා. ඒ ඉන්නහනම් වෙන මොකුත් සම්බන්ධයක් උනේ නැහැ. ඒ වුණාට වැඩ කටයුතු සාර්ථකව කරගෙන ගියා. විශේෂයෙන්ම මේ කලා මණ්ඩලයේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිත්වය ලැබුණායින් පසුව මහාචාර්යතුමා කොහොමද දැන් මොන වගේ දැක්මක්ද ඉදිරියේදී තියෙන්නේ කලාව වෙනුවෙන් කරන්න ඕනි කාර්යයන් ගණනාවක් අපේ රටේ ඉදිරියේ තියෙනවා. ඔය දැන් ඇත්තට කලා මණ්ඩලය කියන එක මේ මෑත පීඨ එකක් නෙමෙයි. 1952 අපි උපදින්නත් කලින් අංක 18 දරන පාර්ලිමේන්තු පනතෙන් තමයි මේ කලා මණ්ඩලය ස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට අපේ සංස්කෘතික කටයුතු
අමාත්‍යංශයේ යටතේ තමයි දැනට කලා මණ්ඩලය පවතින්නේ. නමුත් ආරම්භය මුදල් අමාත්‍යංශයේ යටතේ තමයි ආරම්භ කරලා තියෙන්නේ. සංස්කෘතික අමාත්‍යංශයත් පටන් ගන්න නැහැ ඒ වෙනකොට. එතකොට ඒ වෙනකොට දැකලා තියෙනවා මේ කලා කටයුතු වල විධිමත් බව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය මත වෙනම ආයතනයක් හැටියට තමයි මේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය පිහිටවලා තියෙන්නේ. එතකොට පසු කාලීනව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ආරම්භ වෙන්නේ 1956. ඒ 56 වෙනකොට 56න් පස්සේ කලා මණ්ඩලයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පාවලා තියෙනවා. මොකද විශේෂයෙන්ම හේතුව තියෙන්නේ දැන් සංස්කෘතික කටයුතු කලා කටයුතු පවත්වාගෙන යන්න කිසියම් උපදේශනයක් අවශ්‍යයි. ඒ කියන්නේ මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒ හින්දා මේ කලාවට සම්බන්ධ තැනැත්තන්ගෙන් වෙනම උපදේශක මණ්ඩල පිහිටවලා තියෙනවා කලා මණ්ඩලය යටතේ. ඔය සංගීතය ගත්තම සංගීතයට වෙන උපදේශක මණ්ඩලයක්. ඊළඟට නර්තනය ගත්තාම මුද්‍රා නාට්‍ය ගත්තාම ඊළඟට සිනමාව ගත්තාම සාහිත්‍ය ගත්තාම මේ ඔක්කොම එක එක විෂයන්ට වෙන වෙනම උපදේශක මණ්ඩල පිහිටවලා තියෙනවා. ඒ උපදේශක මණ්ඩල පිහිටවලා ඒව යටතේ මේ රාජ්‍ය උත්සවයක් බැගින් මේ හැම අංශයකම කරගෙන යනවා. දැන් රාජ්‍ය සාහිත්‍ය උත්සවය ගත්තාම විශේෂයෙන්ම සැප්තැම්බර් මාසය මේ මාසය. ඒ මාසය තුල මේ සාහිත්‍යයට ලොකු ඇගයීමක් පවත්වලා ඊළඟට සාහිත්‍ය කෘති වලට සම්මාන ලබා දෙන්න. ඊළඟට ඒවට සම්බන්ධ වෙච්ච අයගේ ධෛර්යමත් කරන්න ශක්තිය ලබා දෙන්න තමයි මේ ඇගයීම් වලින් සිද්ධ වුණේ. රාජ්‍ය නාට්‍ය වල එහෙමයි, රාජ්‍ය සංගීත වල, රාජ්‍ය නර්තන මුද්‍රා නාට්‍ය වල, රාජ්‍ය වල රාජ්‍ය මට්ටමින් ඒවට සම්බන්ධ වෙච්ච කලාකරුවෝ ඇගයීමට ලක් කරලා. ඒක තමයි වසර පුරා දිගටම කරගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ පනත කියවලා බලනකොට දැනෙනවා ඊට එහා යමක් මේක තියෙනවා. මොකද මේ විෂයන්ට අන්තර්ගත සීමා නිර්ණ මොනවද කියලා ප්‍රතිපත්ති මොනවද කියලා තීන්දුව ගන්න ඕන මේ උපදේශක මණ්ඩලය. එතකොට රටේ යම් තැනක අපි උදාහරණයක් කරලා බලමු මේ නර්තන කලාව. නර්තන කලාව කියලා ගත්තාම මේ නර්තනයේ එක එකට ආවේනික වුණු විශේෂතා තියෙනවා. අපි හිතමු උඩරට නර්තනය, පහතර නර්තනය, සබරගමු නර්තනය කියන මේ දේශීය නර්තන ශෛලීන් ත්‍රිත්වය. ඊට එහා ගිය තවත් ಭಾರತೀಯ නර්තනයන් අපේ පවතින උතුරු නැගෙනහිර පළාතේ ඔය භරතනාට්‍යම් වගේ ඒවා ඊළඟට ගම්මි නර්තන විදිහින් පවත්වාගෙන යනවා. මේවයි තියෙන සම්ප්‍රදායක් ශාස්ත්‍රයක්. දැන් උදාහරණයක් ඇරෙන්න කියනවා නම් අපි මේ වර්තමානයේ නම් දකිනවා ඔක මේ වෙස් ඇඳුම අඳපු නැට්ටුවා ඒ නර්තකයාට මේ මාලක්කම් ගහන්න බෑ. ඒක එකදෙන් අයිති එකක් නෙමෙයි. මාලක්කම බඹරවඩල්ල කියන දේවල් අයිති පහතර රංග කලාවට. එතකොට මේ පහතර රංග කලාවට අයිති දේවල් උඩරට නර්තකයා පවත්වාගෙන යනවා නම් මේකේ හානියක් වරද්දක්. ඉතින් මෙවැනි අඩුපාඩු පෙන්නලා මේ නර්තන කලාව විධිමත් තත්වයකට පවත්වාගෙන යාමේ අභිලාෂය ඒ ලැබිලා තියෙනවා ඒ අනුමණ්ඩලයට. නැත්නම් ඒ උපදේශක මණ්ඩලයට. නාට්‍ය කලාවෙත් එහෙමයි, සිනමාවෙත් එහෙමයි, ළඟට රූපවාහිනී කියලා වෙනම උපදේශක මණ්ඩලයක් තියෙනවා. ඉතින් මේ හැම එකකම දැන් අපි උදාහරණයක් හැටියට රූපවාහිනී ගමු. රූපවාහිනිය ගත්තාම දැන් රූපවාහිනියේ තියෙනවා මාධ්‍ය නිදහසක් තියෙන අතරතුරේ විනයක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ විනය පවත්වාගෙන යන්න යා යුතුයි. ඊළඟට අපි භාවිතා කරන මේ භාෂාව. මේ භාෂාවෙත් අපි දකින්නවනේ කලවම් භාෂාවල් පාවිච්චි කරනවානේ අපේ බොහොමයක් ආයතන වල අපි දැකලා තියෙනවා. මේ කලවම් භාෂාව ඉංග්‍රීසියත් එක්ක කලවම් කරගෙන එතකොට මේ භාෂාවට එකෙන් හානියක් වෙනවා. ඉතින් මෙන්න මෙවැනි දේවල් පෙන්නලා දීලා මේවාගේ අවශ්‍යතාවය මොකද්ද? එයින් අපි රැකගන්න අපේ අනන්‍යතාවය මොකද්ද කියන එක පවත්වාගෙන යන මේ උපදේශක මණ්ඩල වලින් ලොකු අනුබලයක් ලැබෙනවා. ඔව් දැන් ඔබතුමා කියන උපදේශක මණ්ඩල දෙනවා. ඉතින් මේවෙන් කරලා තියෙන්නේ සම්මාන උල්ලවල් සංවිධානය කරන එක විතරයි. පහුගිය අවස්ථා ගණනාවකදී අර ඔබතුමා කිව්වා වගේම අර උඩරට නර්තන ශිල්පියෙක් මාලක්කම් කරනවා වගේ කියන්නේ කරන්න ඕනි දේ නෙමෙයි කරලා තියෙන්නේ.
ඒ අදාළ වැඩේ නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට කොහොමද සභාපතිතුමා මහාචාර්යතුමා මේ කලා මණ්ඩලය තුල ක්‍රියාකාරීත්වය කොහොමද අපේ රටේ කලාව පෝෂණය කිරීම වෙනුවෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න ඔබතුමාලා මේ තත්ත්වය වෙනස් කරන්න? ඔව් දැන් ඇත්තට සංස්කෘතික අමාත්‍යාංශයේ යටතේ තියෙන සංස්කෘතික දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය දේවල් කටයුතු කරනකොට දෙපාර්තමේන්තුව විසින් තමයි මේ සේවාවන් ගොඩක් ලබා දෙන්නේ. අපි හිතමු කලා උත්සව පවත්වනවා. දැන් ඔය රාජ්‍ය උළෙලවල් ගත්තාම ඒවා සංවිධානය කිරීම සම්පූර්ණ භාරකාරත්වය පැවැත්ලා තියෙන්නේ දෙපාර්තමේන්තුවට. දෙපාර්තමේන්තුව ඉතා විශාල උත්සාහයක් දරනවා ඒවා නිසි පරිදි ගෙනියන්න. මේ උපදේශක සභාව කරන්නේ මේවායි තියෙන නිශ්චිත සීමාවන් අරගෙන තෝරලා බේරලා මෙන්න මේක හොඳයි මෙන්න මේක නරකයි මේක මේ පැත්ත අඩුවක් තියෙනවා කියලා තෝරලා බේරලා දෙන එක තමයි උපදේශක මණ්ඩලය කරන්නේ. ඊට පස්සේ ඒ සම්මාන උළෙල සංවිධානය කිරීමේ උපදේශක මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඒ කටයුතු සියල්ලම කරන්නේ මේ දෙපාර්තමේන්තුව. ඉතින් දෙපාර්තමේන්තුවේ ලොකු සේවාවක්. දැන් සමහර ඇත්ත කියනවා මේ සංස්කෘතික අමාත්‍යාංශය මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඒක අපි දන්නවා සංස්කෘතික අමාත්‍යාංශය කොච්චර සේවාවක් මේ රටේ කරනවද කියලා. මොකද මම කාලයක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ ඔය වගේ වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා දිගින් දිගටම. දැන් ප්‍රාදේශීය කලාකරුවෝ දැනුම්වත් කරන්න, පෝෂණය කරන්න, උන්ගේ දැනුම වර්ධනය කරන්න ලොකු වැඩසටහන් කරලා තියෙනවා. උන්ට දිනව නම් අඩුපාඩු යන් දේවල් දැන් අත් වශයෙන්ම සංස්කෘතිය පවත්වාගෙන යන්නේ සංස්කෘතික අමාත්‍යාංශය නෙමෙයි. රටේ ජනතාව. අනිවාර්යයෙන්. සංස්කෘතික අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව කරන්නේ යම් යම් අනුග්‍රහයන් දැක්වීම. මේවා පවත්වාගෙන යන්න උදව් උපකාර කිරීම. දැන් සභාපතිතුමා ඔය අනුග්‍රහය දැක්වීම කියන කාරණේදී අපි දකිනවා අපි මේ ප්‍රශ්නේ මම ඔබතුමාට යොමු කරන්න. අපි වෙලාව බලමු, කෙටි විරාමයක් ගන්නවා. වෙලාව උදේ 7:15. හරි අපි වෙලාව බැලුවා. දැන් ඔබතුමා කියන අනුග්‍රහය ලබා දෙනවා කියලා. සාම්ප්‍රදායික කර්මාන්ත තියෙනවා, විශේෂයෙන් කලාවට සම්බන්ධ මැටි කර්මාන්තය වෙන්න පුළුවන්. මේවත් ඔබතුමාලට අයිති. හැබැයි ප්‍රශ්නයක් තියෙනවානේ මේ සාම්ප්‍රදායික මේ වගේ දේවල් වලට අත්කම් නිර්මාණ වලට ඇගීමක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. ෂා හොඳයි කියලා කියනවා. හැබැයි වෙළඳපොලක් නැහැ නේ. අපිට වෙළඳපොලක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්ද? ඔය දැන් ඔය හස්ත කර්මාන්තවලට අත් වශයෙන්ම උපදේශක මණ්ඩලයක් අපේ තිබුණේ නැහැ. ඉතින් නමුත් මම ඇවිල්ලා කරපු පළවෙනි යෝජනාව තමයි හස්ත කර්මාන්ත සඳහා අපි උපදේශක මණ්ඩලයක් ඇති කරමු. ඉතින් නමුත් දැන් පොඩි ගැටලුවක් තියෙනවා. මම ඇමතුමත් එක්ක කතා කරාම ඇමතුමත් කිව්වා ඒ ගැන. මොකද මේ විෂය දැන් අපිට නැහැ. ඒ කර්මාන්තයේ හැටියට වෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා. විෂයන් බෙදෙද්දී. විෂයන් බෙදෙනකොට. ඉතින් ඇමතුමා මගෙන් ඇහුවා ඇයි අපි මොකද්ද මේක ආරම්භ කරන්නේ? ඉතින් මං කිව්වා ඇමතුමා දැන් මේ කර්මාන්ත හැටියට එහාට ගියා තමයි. නමුත් අපිට අයිතියක් තියෙනවා මේකේ. මොකද මේකේ තියෙන කලාව. දැන් මැටි කර්මාන්තය කියලා ගත්තාම මේ මැටි පිඩ අරගෙන මැටි පිඩෙන් කරන කොච්චර නිර්මාණ හපංකම් තියෙනවද? ඉතින් මැටි කියලා අපිට අලුත් දෙයක් නෙමෙයිනේ. අපි සාමාන්‍ය ජීවිතයත් එක්ක මැටි හැමතිස්සෙම සම්බන්ධයි. දැන් මට මතකයි පෞගි දවස්වල සමහර ඇමති තනතුරු වලට මේ උපහාසාත්මකව මේ කතා කරා. මේ එහෙම එකක් නෙමෙයි මේ. ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙන ග්‍රාමීය කලාවන් මේවා වර්ධනය කරන්න ඕන. ඉතින් මේවට තව අපිට උදව්වක් කරන්න පුළුවන්. දැන් මේ ශිල්පයේ මේ කලාවත් එක්ක බැඳුණු ශිල්පයක් තියෙනවා. මේ ශිල්පය ගැන අපේ රටේ කට්ටිය දන්නව අඩුයි. ඒ සකපෝරුවත් එක්ක කරන වැඩ කටයුතු ටිකයි ඒ නිර්මාණය උස්මතු වෙලා ගන්න ආකාරය වර්ණවත් කරන හැටි ඊළඟට මේවා ශක්තිමත් කරලා පුරුස්සලා ගන්න හැටි මේකේ තියෙන ශිල්පයක්. ඉතින් ඒ ශිල්පය හරි අපේ රටේ ඇත්තෝ දැනගැනීමේ වැදගත්කමක් තියෙනවා. ඉතින් අපි රටා පැදුර ගත්තාම ඒ පැදුරෙත් එහෙමයි. දැන් ඒ කාලේ ඉඳලා මේ කාව්‍ය පද්ධති බවක් තිබුණා. පන් කපා ගන්න හැටි. ඊළඟට පන් ගෙනල්ලා වේලලා අවුවේ දාලා ඊළඟට වර්ණ ගන්න හැටි. මේ ඔක්කොම ශිල්ප රසක් තිබුණා. දැන් ලාක්ෂා කර්මාන්තේ තවමත් ඉතා වටිනා කලාවක් අපේ රටේ තියෙන. ඉතින් ඒකටත් වෙන් වුණු ශිල්ප ශාස්ත්‍ර තියෙනවා.
දැන් මේ සභාපතිතුමා ඔතන තියෙන්නේ දැන් අපේ පාරිභෝගිකයන් විදිහටත් ඔය වටිනාකම් නොතේරන ගැටලුවක් තියෙනවා නේද? දැන් අපි වෙන්ද පොළට ගියාම පැදුරක් ගන්න අපේ පම් පැදුරට වලා අර චීනෙන් ප්ලාස්ටික් මේ ගෙනල්ලා තියෙන පැදුරට අපේ හිත යනවා. මැටි කර්මාන්තේ වුණත් එහෙමයි. මැටි කර්මාන්තයේ එකම සකපෝරුවේ හදන මේ නිර්මාණය සාම්ප්‍රදායික මැටි කර්මාන්තකරුවත් ඒ නිර්මාණය හදනවා. අපි දන්නා වගේම ඔය මැටි වැඩවලින් ඉහළම තලයක ඉන්න අජිත් පෙරේර වගේ මහතුරු මේ එකම සකපෝරුවේ හදන. හැබැයි මේ වටිනාකම් දෙකක් තියෙනවා. පාරිභෝගිකයන් ජනතාවත් මේ දේ තේරුම් ගන්න ඕනේ නේද? ඇත්ත වශයෙන්ම ජනතාව අතරට දැන් මේවා ගෙනියන්න ඕන. මේක ගෙනිච්චෙන් දැන් සමහර ගමේ තියෙනවා ඒ ගමට විතරක් සීමා වෙලා තියෙනවා. මැටි කර්ම නැත්තම් ඔය වළං නිෂ්පාදනය කිරීම. වළං විතරක් නෙමෙයි. ගෙදර දොරට උමනා කරන බඩු බහන්න රසක් නිර්මාණය වෙනවා මේ මැටි වලින්. ඊළඟට ගෙදර දොරේ මැටි කලයක වතුර ටිකක් බොන්න තියෙනවා නම් කොච්චර සිසිලසක් දැනෙනවා. ඉතින් අපි ඒවයින් ටික ටික දැන් ඈත් වෙලා ඉන්නේ. කලයක් තියෙනවා නම් බොහොම කලාතුරකින් ගෙදරක තමයි. ඉතින් අපි පාවිච්චි කරන්නේ වෙනත් අමුද්‍රව්‍ය වලින් සකස් කරපු උපකරණ. ඉතින් අර ශරීරයට තියෙන මේ යෝග්‍යතාවය සැලකිලි ප්‍රමාණයකින් ඒවයින් දැන් ඔබ කතා කරා මේ පම් පැදුර ගැන. ඒ වෙනුවට ප්ලාස්ටික් භාවිතා කරනවා. නමුත් ඉතින් ප්ලාස්ටික් වලින් තියෙන ශරීරයේ තියෙන අහිතකරතාවය කොච්චරද? නමුත් පම් වලින් ඊට වඩා සමීපතාවයක් අපිට තියෙනවා. ඉතින් අපි අපේ පැරැන්නෝ කාලාන්තරයක් තිස්සේ මේවා හොයාගෙන මේවා පවත්වාගෙන ආවේ අහිතකර තත්වයෙන් තොරව. ඉතින් අපි ඒකත් අමතක වෙනවා. මේවා පිළිබඳ ගැඹුරට ගිහිල්ලා මේවා සමාජගත කරලා සමාජයට මේවා පිළිබඳ හඳුන්වා දීම් කරලා ඔවුන්ගේ ප්‍රදර්ශන ඇති කරලා ජනතාවට මේවා මිලදී ගන්න නැත්නම් ඒවායේ තියෙන වටිනාකම පෙන්වලා දෙන්න වැඩසටහන් අවශ්‍යයි. ඔව්. දැන් සභාපතිතුමා අපි දැක්ක පහුගිය කාලවකවානුව තුළ විශේෂයෙන්ම මේ කලා මණ්ඩලයට චෝදනා ගණනාවක් කෙළුණා මේක දේශපාලනීකරණය වෙලා කියලා. කලාකරුවන් වෙනුවෙන් කලාව වෙනුවෙන් තියෙන ආයතනයක් පක්ෂග්‍රාහී වීම සහ මෙතනින් ගලව ගන්න කොහොමද ඔබතුමා නව සභාපතිවරයා විදිහට? ඔව් නෑ ඇත්තට මේ දේශපාලනීකරණය වෙලා කියන කතන්දරේ එහෙම කියන්න අමාරුයි. මොකද කලාවට පක්ෂග්‍රාහී වෙන්න බෑ. ඉතින් නමුත් ඉතින් යම් අවස්ථාවල දැන් එක රජයක් තිබිලා ඒ රජය අවසන් වෙලා ඊළඟ තවත් රජයක් පත් වුණාම ඒතර දේශපාලනයක් තියෙනවා. ඒක හරි. නමුත් ඒ අරෙන්න මේ කලාවට එහෙම එකක් පවත්වාගෙන යන්න බෑ. හැමතිස්සෙම උසස් නිර්මාණය මොකද්ද? ඒ නිර්මාණයට අගීම ලැබෙන්න ඕන. ඒක නොලැබුණොත් එතන ලොකු පාඩුවක්. ඒ විෂය පවත්වාගෙන යන්න අමාරුයි. මොකද ඒ විෂයේ නිරත කලාකරුවෝ අධෛර්යමත් වෙනවා. දැන් මේ අගීම් කරන්නේ මේ සම්මාන උළෙලවල් පවත්වන්නේ උන්ට ධෛර්ය ලබා දෙන්න, ශක්තිය ලබා දෙන්න. ඔවුන් තවත් පිරිසක් මේ කාර්යයේ යෙදෙන්න අවකාශ සලසා දීම. ඔවුන් එතකොට ඒ ධෛර්යමත් කිරීම එතන කරන අතරතුරේ ඒක සාධාරණ අගීමක් වෙන්නත් ඕන. ඉතින් ඕවට චෝදනා නම් එනවා. සමහරු එක්කෙනෙක් දකින්න දේ තවත් කෙනෙක් දකින්න තවත් ආකාරයකට වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ ස්වභාවය. නමුත් කලාකෘතිය එකම වුණත් මේ දකින්න ආකාරයට වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම එක එක පුද්ගලයාගේ ආකාරයේ හැටියට ඔහු දෙන ඇගීම තවත් එක්කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් නමුත් ඒක චෝදනා කරලා වැඩක් නැහැ. මොන ආකාරයෙන් හරි සාධාරණ මිනිස්සයක් ලබා දීලා නිශ්චිත තැනත්තා හරි තැනින් ගෙනල්ලා තැබීම තමයි ස්වාධීන ක්‍රියාමාර්ගය වෙන්නේ. හරි. දැන් සියලු ශේෂ්ත්‍ර සඳහා උපදේශක මණ්ඩල තියෙනවා. එහෙම නැති ඒවටත් ඔය මැටි කර්මාන්තය වගේ දේවල්ට හස්ත කර්මාන්තයට ඔබතුමා උපදේශක මණ්ඩලයක් පත් කරනවා අලුතෙන් නව සභාපතිවරයා විදිහට ඇවිල්ලා. ඒ වගේම දැන් එතනින් එහාට මේ ශේෂ්ත්‍රවල ඉන්න අය ඉන්නවනේ. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. කොහොමද සභාපතිතුමා ඒ ප්‍රශ්න ඔබතුමාට කියන්නේ? එහෙම නැත්නම් කලා මණ්ඩලය දැනුවත් කරන්නේ කොහොමද ඒ අය? ඔව් ඇත්ත වශයෙන්ම රටේ තියෙන සමස්ත ප්‍රශ්න රසම විසඳන්න පුළුවන් කමක් නැහැ කලා මණ්ඩලයක. මේක ආයතනයක් විතරයි. හැබැයි යම් අපහසුතාවයක් තියෙනවා නම් ඒ ගැන දැනුම් දුන්නොත් අපිට ඒ ගැන සලකා බලන්න පුළුවන්. දැන් අපිට ලේඛන මාධ්‍යයෙන් දැනුම් දෙන්නත් පුළුවන්. ලිපි හුවා මාරුවෙත් පුළුවන්. ඕන ආකාරයක දැනුම් දෙන්න පුළුවන්. නමුත් ඒක පුද්ගලානුබද්ධ නොවෙන්න ඕන.
සමස්ත සමූහයකට බලපාන කාරණාවක් නම් ඒ පිළිබඳ තීන්දුව తీරන අරගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් සමහරලාට මෙහෙම වෙනවා. දැන් මේ කලාකරුවෝ විවිධ මට්ටමේ කලාකරුවෝ ඉන්නෝනේ. දැන් කෙනෙක් එක රැයකින් උපේන මුදල තවත් කෙනෙකුට මාසයකටවත් හොයාගන්න බැරි වෙනවා. ඉතින් මේ කලා ශිල්ප වල යෙදিলা ඉඳලා කෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. දැන් මේ අපි හිතමු මේ කය වේසල වැඩ කරන නැත්නම් කය වේසල යොදවන දැන් නර්තන ශිල්පියෝ පිනුම් ගහනවා කරරම් ගහනවා මේ ඔක්කොම කරන්නේ කාය ශක්තිය තියෙනකන් විතරයි. නර්තන ශිල්ප මේ නාට්‍ය ශිල්පියොත් එහෙමයි. ඊළඟට සංගීත ශිල්පියෝ මේ ගැඹුරු හඬෙන් ගායනා කරන්න බෑ වයස්ගත වෙනකොට. ඉතින් ඒ ශිල්ප ගෙනියන්න ගැටලුවක් තියෙනවා. ඉතින් නමුත් ඒ වගේ වෙලාවට යම් සහනයක් සලසන්න හැකියාව තියෙන්න ඕන. දැන් මම යෝජනා කරලා තියෙනවා මේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඒ කලාකරුවන්ට. ඒ කියන්නේ ඒ විශේෂයෙන්ම තමන්ගේ ශිල්පයේ යෙදෙන්න බැරි. දැන් නර්තන ශිල්පියා කාලයක් ගත වෙනකොට එයාට පිනුම ගහ ගන්න බැරි නම් එයාට ශිල්පේ පවත්වා ගන්න බැහැනේ. එතකොට එයාගේ කායික ශක්තිය දුර්වල වෙනවා. අනිත් ශිල්ප ශාස්ත්‍රවලත් ඒත් එහෙමයි. එහි යෙදෙන්නට අපහසුතාවයක් ඇති වෙනවා නම් ඔහුට මොන හරි සහනයක් සලසලා දෙන්න. අසනීපයක් වුණාලාක බේත්තියක් කරගන්න. අන්න ඒකට යම් වැඩසටහනක් මම යෝජනා කරලා තියෙනවා. හොඳයි. ඒ වැඩ කටයුතු සියල්ලම සාර්ථක කරගන්න ඔබතුමාට සහ කලා මණ්ඩලයට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. මේ සාකච්ඡාවට ලැබිලා තියෙන කාලය විශේෂයෙන්ම ඔබතුමා අපේ ස්වාධීන රූපවාහිනියට වෙනදා අපි කැඳවාගන්නේ අපේ කන් ගැන කතා කරන්න, අපේ වටිනාකම් ගැන කතා කරන්න. ඒ සෞන්දර්ය සහ කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට. හැබැයි අද අපි ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපතිවරයා විදිහට කලාව වෙනුවෙන් මොකක්ද ඉදිරියේදී කලා මණ්ඩලය කරන්න සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන් කතා කරන්නයි ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරේ. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළිගෙන අද වැඩසටහනට සම්බන්ධ වුණාට. හොඳයි. බොහොම ස්තුතියි. මොකද මේ රටේ තියෙන මාධ්‍ය ආයතන එකක්වත් අපිට අලුත් නෑ. හැම මාධ්‍යකින්ම කටයුතු කරලා තියෙනවා. ඒ අතරෙත් වැඩිපුර මම කටයුතු කරලා තියෙන්නේ මේ ස්වාධීන රූපවාහිනියත් එක්ක. ඉතින් කාලයකට පස්සේ හරි ඇවිල්ලා යමක් කතා බහ කරලා යන්න අවකාශ සැලසීම ගැන මම බොහොම සන්තෝෂයි. වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ ලබා දුන්නු දායකත්වයට. විශේෂයෙන්ම සභාපතිතුමත් ඉන්නේ කලාකරුවෙක්. අනිවාර්යයෙන්. ඉතින් ඒ පැත්තෙනුත් අපි සන්තෝෂ වෙනවා, ආඩම්බර වෙනවා. මොකද යම් විෂයකට යම් ආයතනයකට නායකත්වය දෙනවා නම් ඒ විෂය පිළිබඳ දැනුමක් ඇති අය ඉන්න ඕන. නැත්නම් ඒක අයාල යනවා. ඒ හින්දා මේ එවැනි නායකත්වයකට තිබීම පිළිබඳ අපි සන්තෝෂ වෙනවා. බොහොම ස්තුතියි. කාලයක් කතා නොකර හිටියට අපි මෙතනින් එහාට ඔබතුමාට වැඩිපුර කරදර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉදිරියේ කලා කටයුතු ඒ වගේම අපේ එකන් ඒ සියල්ලක්ම කතා කරන්න. එහෙමනම් අදට අපි සමුගන්නවා වීකෙන්ඩ් සන්ෂයින්. සෝදායි වාසනාවන්ත ජයග්‍රාහී සතියන්තයක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්.